නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්කවේ තේක බලානි කතමානි පංච සද්දා බලං හිරි බලං ඕතප්ප බලං විරිය බලං පඤ්ඤා බලං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 33 වෙනි දුරස්ත භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාවලිය සඳහා තෝරාගත්තේ අංගුත්තර නිකායේ සර්වචනාංශයේ දේශනා කරන ලද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්. එතකොට අපිට මේ දවස් 5ට කාරණා 5ක් මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඒකෙදී සර්වචනාංශයේ සවැත් නුර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක මහා සංඝයා ආමන්ත්‍රණය කරලා කරපු දේශනාවක්. ඒ නිසා සාමාන්‍ය නිදාන කතාවක් මේකේ තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට සර්වචන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ තුලදීම සේඛ தත්වෙටපත් වෙන්න නැත්නම් ආර්ය தත්වෙටපත් වෙන්න කැමති නම් එයාගේ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැඩි කිරීම සඳහා ඒ සේඛ தත්වෙටපත් වෙච්ච කෙනාට තියෙන සුවිශේෂී බල පහක් පිළිබඳව අනාවැකියක් පළ කරන්න. එහෙම නැත්නම් වග විශ්වාසයක් ඇති කරලා දෙන්න. පංචමානි භික්කවේ සේඛ බලානි. එතකොට අපි දැනගන්න ඕනේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යන් අතර මේ වගේ සූත්‍ර නම් කිරීම අනුව තුන් කට්ටාසයක් මනුස්ස කොටාස තුනක් ඉන්නවා. පුතුජන සේඛ අසේඛ කියලා. ඉතින් මේ පුතුජන කියලා කියන්නේ අපි සාමාන්‍ය කියන මිනිස්සුયો. ඒ කියන්නේ තාම එහෙම සුවිශේෂී තත්යකට අධිමානුෂික තත්යකටපත් වෙච්ච නැති සාමාන්‍ය මිනිසයා. පුතුජන කියන වචනේ තමයි ඒක සම්බන්ධ වෙන්නේ මේ ලෝකේ පුරා පැතිරලා ඉන්න හුදී ජනතාව කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒකේ ඊටාම සුළු පිරිසක් මේ අතරමැද සේක කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒ අතරමැද සුවිශේෂී වූ අසේක කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒ නිසා මම මේ පුතුජන සාමාන්‍ය කාණ්ඩේ ඉඳලා මම යන්න ඕනේ මම උත්සාහ කරන්න ඕනේ සේක කණ්ඩායමට ඇතුල් වෙන්න කියලා හිතනවනම් ඒක මහ ලොකු පරිවර්තනයක්. ඒක මහ ලොකු වෙනසක්. ඉතින් අර එවැනි හිතන පිරිසක් අතර ඉන්නකොට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි තමයි. නමුත් එක්කෙනෙක්ගේ ජීවිතේ සංසාර ගමනත් එක්ක බලනකොට මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. උන්වහන්සේ මේ මානවයා මෙන්න මේ විදියට ධෛර්ය කිරීමේ අදහසින් වර්ග කරලා පෙන්නන කොටස් තුනකට සාමාන්‍ය පුතුජණය ඊට පස්සේ හික්මෙන්න සීක කියන පදයෙන් අදහස් වෙන්නේ හික්මෙන්න ඊට පස්සේ හික්මීම સમાપ્ત කරගෙන ආශේක ආන්න මේ මට්ටමට යන නිසා මමත් මේ හික්මෙන්නන් අතරට යන්න ඕනේ කියලා. ඉතින් අර හික්මීම එහෙම නැත්නම් මේ යම් කිසි නීති පද්ධතියකට යටත් වීම දඬුවමක් විදිහට කල්පනා කරන පිරිසකුත් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ නිදහස් චින්තනය වල්බూరు නිදහස් චින්තනය කියලා එකට කියන්නේ. කිසිම එහෙම හික්මීමකට යටත් වෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ හැබැයි ඒ වැරදිකාරයෝ නෙවෙයි. ඒගොල්ලන්ට එහෙම ඉන්න පුළුවන්. මොකද යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ බුදුන් පහළ වෙච්ච ලෝකේ ශාසනයක් තියෙන වෙලාවක මේ ශේක தත්ත්වයටපත් වෙන්න ඒ කෙනාගේ ස්වච්ඡන්දයක් තියෙන්න ඕන. කැමැත්තක් තියෙන්න ඕන. වෙන විදිහකට කියනවා නම් පුතුජන මට්ටමක ඉඳලා ශේක தත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා කිසිම කෙනෙකුට කිසිම විදිහකට බලපෑමක් කරලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ඔය මිෂනාරි වල කෙරෙන්නේ. එම අකමැති අය ඒකට බඳව ගන්න හදනවා. ශේක කරන්න හරි මොන හරි දෙයක් කරන්න. ඒක මානසික වහල් භාවයක්. ඉතින් එහෙම වෙන්නේ නැතුව මම එහෙම කරන්න ඕනේ කියලා යන්න හදන එක විශාල වෙනසක්. ඉතින් දැන් මේ වැඩමුළුවට දුරස්ත වැඩමුළුවට 100 ගාණක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට ඒක ලොකු දෙයක් නෙවෙයි. මොකද ඒගොල්ලෝ මෙහෙම රාශි වෙන්නෙම එකතු වෙන්නෙම ඒ අදහස නිසාමයි.
ඉතින් එතකොට පේනවා අම්මෝ මේ 100 ගාණක් සම්බන්ධ වෙලා ඉන්නව නේද රිට්‍රීට් එකට විතරක්. තව කොච්චර බණ අහනවාද ඉතින් එහෙමනම් ඒක එච්චර ලොකු දෙයක් වෙන්න බෑ කියලා. නමුත් අර ලෝක ජනගහත් බලනකොට මේ 103 කියලා කියන්නේ මොහ බොඩි සොච්චමක්. ඒ වගේම සංසාරේ අපි ඇවිදලා තියෙන දිර ගමනත් එක්ක බලනකොට මේ විදියට මේ ශේක தත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා අපි හිතපු හිතිල්ල සහ යම් යම් පියවර අරගෙන තියෙන එක ඒ දීර්ඝ සංසාර ගමනේ මහ විශාල වෙනසක්. ඒ නිසා ඒ ශේක தත්ත්වයටපත් වෙන්න හිතන හිතිල්ල පවා විප්ලවීයයි. ඒ කියන්නේ රැඩිකල් කියලා. එහෙම නැත්නම් රැඩිකල් වාදී. ඉතින් ඒක සඳහා කවුරුත් කාටවත් බලපෑම් කරලා බෑ. ඒකට හේතුව මොකද? එයා මෝරන්න ඕනේ. පින මෝරන්න ඕනේ. නැස්චාත දනවන කරුණු සාධක අයින් වෙන්න ඕනේ. එතකොට හරියට මල පිපිලා වතුරෙන් උඩට ආවට පස්සේ ඉර පායන්න ඕනේ. ඉර පෑයයි කියලා වතුර තියෙන මල තියෙන වතුර ඇතුලේ නම් පිපෙන්නේ නැහැ. ඒ වගේම උඩට ඇවිල්ලා ඉර පායනකම් පිපෙන්නේ නැහැ. ඉතින් මේ දෙක අහඹු දෙකක්. ඉතින් අපි මේ එකතු වෙලා ඉන්නේ අන්නේම අහඹයක් අනුව එකම මතයකට එකම ගෞතම සිරි සම්බුද්ධ ශාසනයට නතු වෙච්ච පෙළඹිච්ච පිරිසක්. ඉතින් ඒක මහ විශාල ආශ්චර්යවත් දෙගිතාම් පුංචි පිරිසක් තමයි. සත්‍ය පොඩි උණයි කියලා ඒකේ සත්‍ය අඩුවක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක යල්පැන්නයි කියලා අඩු පහඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ සීක වෙනවයි කියලා කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ බණහන අය අතර එහෙමපත් වෙච්ච ඇත්තොත් ඇති. එහෙම අපිට නෑ කියලා කියන්න බෑනේ. අන්නේම සීක භාවයටපත් වෙච්ච කෙනාට ලැබෙන්නා වූ අනිවාර්යයෙන් බුද්ධ වචනය අනුව බල පහක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒක නිසා අසීක පුද්ගලයන්ට සාධාරණ වූත් පෘථජ්ජනයන්ට තාම වටිනා දෙයක් වූත් මේ බල පහ අපි දවස් පහේ වෙන් වශයෙන් ඉගෙන ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සීක පුද්ගලයෙක් තුල තියෙන පෘථග්ජනෙක් තුල නැති දේවල් වල පළවෙනිම පෙන්නලා තියෙන්නේ සද්ධා බලං කියලා. සද්ධාන ලක්කනා සද්ධා අදහන සුළු ගතිය. ඉතින් අපි ඇත්තටම හැම කෙනාටම ආගමක් තියෙනවා අදහන. සමහර විටක ඔය ඇමරිකාව වගේ එහෙම ආගමක් නැතිකමත් මේ කාලේ පැතිරෙන ජනප්‍රිය රැල්ලක්. ඒකට කියන්නේ දේවවාදී නෙවෙයි කියලා. ඉතින් දේවවාදී නොවෙනවයි කියලා කියන්නේ දේවවාදීන්ට විරුද්ධව නැගී හිටින කණ්ඩායමක්. ඉතින් ඒ නිකන් ඒ ගැන අදහසක් කියනවනම් දේවවාදී නොවන අය දේවවාදීන්ට වැඩි සද්ධාවක් තියෙනවා අදේවවාදී ගැන. ඒක දැඩිශය අල්ලගෙන ඉන්නවා. නමුත් දේවවාදී හෝ නොවේවා මේ ඇදහිීමක් හැම කෙනෙක් ගාම තියෙනවා. අඩු ගානේ බැලුවොත් කුරා කුඹියගෙත් තියෙනවා. ඒ ඇදහිල්ල නිසා තමයි ආය දිනචරියාවක් ගත කරන්නේ. ඒක සහජාසයෙන් හරි මොන හරි ක්‍රමයකට. ඉතින් ඒ නිසා ඇදහිල්ලක් තියෙන. ඉතින් ඒ අදහන දෙයින් ඉහළම දේ අදහනවා නම් ඉහළම ප්‍රතිඵල ලැබෙනවා. ඒක සර්වඥාන්සික ප්‍රකාශය. අදහන දේවල් හැම කෙනාම අදහනවා. නැති කෙනෙක් නැහැ. නිසා අදහන දේ ඉහළම දේ අදහනවා නම් ඉහළම ප්‍රතිඵල ලැබෙනවා. කියලාත් සර්වඥාන්සික කියලා දෙන අතර මතක් කරනවා ඉහළම දේ තමයි සර්වඥාන්සික අදහන්නේ කියලා. ඒක හරියට නිකන් අසාධාරණයි වගේ පේන්නේ. ඉතින් ඒ නිසා එක්කෝ සරුවචනාන්තේ නැත්නම් සරුවචන දේශනාවේ එහෙම නැත්නම් සරුවචනාංශගේ ශ්‍රාවක පිරිසකේ නෙමේ තුන් සරණේ. යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයන් රතනම් පණීතං නනෝ සමං අති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පණීතං. මේ තුන් ලෝකෙම ඊට වැඩිය අදහියතු ප්‍රණීත රතනයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක දැන් මේ වැඩමුළුවට සම්බන්ධ වෙන බෞද්ධයි කියා ගන්න අයට එච්චර ගහපා දෙන්න රණ්ඩු කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක අනික් අයකේ තියෙන ඇදහිලිත් එක්ක මේක ශ්‍රේෂ්ඨයි කියලා අපි මේක දැඩිශේ අරගෙන අනික් අය පහත් අපි උසස් කියනවත් එහෙම මානසික ලෙඩක් හදන්නත් නෙවෙයි මේ හදන්නේ. ඒ සද්ධාාවක් ඇත්තම් ඒ කෙනාගේ චර්යාවේ හැසිරීමේ රටාවක් දකින්න පුළුවන්. සද්ධාව නැති කෙනත් එක්ක. ඒ අදහන සුළු දෙයක් ආවට පස්සේ ආ ඒක කාන්දම යකඩේට අදින්න වගේ ඒ ජීවන මේ චරිත රටාවක් ඇති වෙන්න පටන් අරගන්නවා. ඉතින් එහෙම රටාවක් නැති කෙනා තන තන ලින් හරන කෙනා වගේ දකින් දකින් තන හරනවා කිසිම දවසක
උල්පතක් දක්වා දිගට යන්නේ නැහැ. දිගට යන්න බෑ. දිගට යන්නේ නැති වෙන්න හේතුව ඒ අධහන සුළු ගතිය නෑ. ඒක දිගට ඉදේ කරගෙන යන්න බෑ. ඉතින් ඒ දිගට එහෙම කරදගෙන යන්න පුළුවන් තිරිසන් සත්තු තුල ඇත්තා වූ ඒ සහජාසය ඒ ජීවියෙකුගේ සැකස්මේ හැටියක්. ඒ ජීවියාගේ පැවැත්ම සඳහා ඒ ජීවියා රංචු ගහනවා. ඒ ජීවියාට උපස්තරයක් තියෙනවා. මෙන්න මේ ආහාර ප්‍රදේශෙම හැදිරෙන්නේ. මෙන්න මේ ආහාර විතර යට ගන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට ඍතුවත් එක්ක බැඳිලා තියෙනවා. ඒකට යාට පුදුම හැකියාවක්, කුසලතාවයක් පහළ වෙනවා. ඒ ආහාරය දැකපුවාම ඒක දැහැගෙන ඒක ගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා යා ඒ රටාව ගෙනියනවා. ඒක මේ අපි කර්මේතා කර්මඵලයේ විදිහට මේ සත්ත්ව ප්‍රජාව දිහා බලනවා. එහෙම නැත්නම් චාල්ස් ඩාවින්ගේ එක ස්පීසීස් ඒ වර්ග වෙන් වෙච්ච හැටි පෙන්වනකොට කියනවා මෙන්න මේ සතාට මේ ආහාරයයි මේ පරිසරයයි මේ මුඛ උපාංග ටිකයි ලැබෙනවා. ඉතින් එයා ඒකේ පුදුම දක්ෂයි. ඉතින් ඒ දක්ෂතන් අනුව බලලා තමයි ඔය මේ සත්තු 4-5 දෙනෙක් තියෙන දක්ෂකම් අනුව බලලා තමයි ඔය මේ ආරක්ෂක සටන් ක්‍රම හදලා තියෙන්නේ. නායකගේ තියෙන දක්ෂකම, මුගටිගේ තියෙන දක්ෂකම. ඒවත් දිහා බලනකොට බලන් හිටපම් පේනවා ඒක කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට නිකන් සම්බන්ධතාවයේ පෙන්නනවා. සරුවච්චන් වහන්සේගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ සියල්ලම පෙන්වන්නේ සත්ව එක එක සත්‍යකට සම්බන්ධ කරලා. ලක්ෂණ වලට පෙන්වන්නේ මේ සරුවච්චන්සේගේ හක්ක සිංහෙක්ගේ හක්කක් වගේ. අතපය වේනි මිග අත වගේ. කියලා පෙන්වනවා. ඒ ඔක්කොම ඒක විදිහට යගෙන ආපු සංසාරේ ගෙන ආපු යම් ශක්තිය අනුව ලැබිච්ච විශේෂ ක්‍රියාකාරකම්. නැත්නම් ක්‍රියාකාරකම් වලට වැඩිය මේ ලාභයක්. ඉතින් අන්නේ වගේ දේ අනුව මේ ශද්ධාව අපිත් එක්ක බැඳිලා තියෙන දෙයක්. මේ උප්පත්තියම හම්බෙන දෙයක්. මේ වෙන මේ උපයන්න උත්සාහ කරන දෙයක් නෙවෙයි. නමුත් ඒක බලයක් බවටපත් වෙන්නේ මේ සම්බන්ධ මේ ශද්ධාව විශරිතව තියෙන. දිශා නැතියකට ලක් වෙලා නැහැ. මේ ශද්ධාව එව්ව අතර ගැටුමක්. අවුලක තියෙන. ඒ නිසා කොණ්ඩේක අවුල් වෙනාට පස්සේ කොණ්ඩ මොස්තර දාන්න බෑ වගේ අපි යම්කිසි කෙනෙක් කොණ්ඩේ පීරලා දිශාගත කර ගන්නවනේ. විශේෂයෙන්ම ගෑනු අයගේ දිග කොණ්ඩ වලට ගෑනු අය කැමැති ඉස්සනම් පිරිමි ගාවත් තිබිලා තියෙනවා. අන්න ඒ වගේ මේක මේ සද්ධාව අවුල් වෙච්ච කෙස්කල්ලක් වගේ කරන්නේ නැතුව අන්න ඒ දිශාගත කිරීම කෙරුවට පස්සේ ඇති වෙන ඒ අවුල් වුණාම ඇති වෙන විශරිත ශක්තියක් දිශාගත වෙච්චාම තියෙන කේන්ද්‍ර අபிසාරී ශක්තියත් කේන්ද්‍රගත වීම ඇති ශක්තියත් පුදුමාකාරයි. ඒක මේ උත්තල කාචයක් අවුවට අල්ලපුවාම ඒකේ අවුව සූර්යයත් උත්තල කාචයත් එහා පැත්තෙන් කොලයක් එහාට මෑට කිරුවොත් හරියට නාභියට අහු වෙනකොට කොලේ පිච්චෙනවා. අර ඔක්කොම කිරණ ඇවිල්ලා නාභිගත වෙනවා. ඉතින් එතෙන්ද එනකන් සූර්යාගෙන් ඉඳලා උත්තල කාචය දක්වා එන්නේ ඒ ආලෝක කිරණ සරල සමාන්තරව බොහෝ විට. ඒ නිසා ඉවල එකතුවක් වෙන්නේ නැහැ. එතකොට කොලේ රත් කරගන්න බෑ, පිච්චෙන්නේ නැහැ, ජොලන අංකෙට නගින්නේ නැහැ. නමුත් අර ඒකේන්ද්‍රගත වෙච්ච ගමන් දිශානත්වයකට ආපු ගමන් පුච්චන්න පුළුවන්. නමුත් අවතල කාචයක් දැම්මොත් ඒකේ හේවණල්ලක් ඇති වෙන්නේ. කේන්ද්‍ර ගතියක් නෙවෙයි. එතකොට ඒකෙන් පිච්චෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආලෝකයේ තියෙන පිච්චෙන ගතිය නමුත් ඒක අර දිශාගත වෙලා ශක්තිමත් වුණාට පස්සේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් කට්ටියට හැකි මේ ආලෝකයට අල්ලගෙන ඉන්නලත් වැඩි වෙලාවක් අල්ලනකොට එහෙමනම් කොලේ රත් වෙලා පිච්චෙන්න එපායි. එහෙම නැත්නම් ආලෝකයේ දිගින්දට ලක්කපුවම පිච්චෙනවා. එහෙම නැහැ මොකක්වත් නැතුව ආලෝක කිරණම හසුරුවා ගත්තාට පස්සේ උත්තල කාචකෙදි පිච්චෙනවා. ආන්නේ වගේ මේ හිතේ තියෙන එක චෛතසිකයක් තමයි මේ ශ්‍රද්ධාව කියන චෛතසිකේ. අදහන සුළු බව. ඉතින් ඒ චෛතසිකය දන්න කෙනා නැත්නම් ඒ චෛතසිකේ වශී කරගත්ත කෙනා එහෙම නැත්නම් ඒ චෛතසිකය තමන්ගේ නතු කරගත්ත එක්කනා එයා දන්නවා ඒකෙන් පුදුමාකාර බල ශක්තිය ඇති කරන්න පුළුවන්. ගලන සාමාන්‍ය ගඟකින් බැම්ම බැඳලා
ඒකෙන් බටයක් අරගෙන ඒ වතුර මෙච්චර උස වෙනසක් පරාසයක් ඇති කරුවොත් මෙන්න මෙච්චරක් විදුලිය ඇති කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ශද්ධාවේ තියෙන ගුණය ඇතුළත ඇදහිල්ලක් මේකේ තියෙන්නේ. නමුත් අවාසනාවට වගේ අද අපේ ශද්ධාව බාහිරට ගිහිල්ලා තියෙනවා. අර මුලින් සඳහන් කරපු විදිහට ਸਰබලධාරී දෙවියන් වහන්සේ නමකට එහෙම නැත්නම් සියල්ල තමන්ට කර දෙන්නා වූ ඉෂ්ට දේවතාවෙක් වෙනුවෙන් එහෙම නැත්නම් මේ මුදල් වගේ දෙයියන්ගේ මල්ලි වගේ තියෙන මුදල් වෙනුවෙන් නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝක වෙනුවෙන් මේ මගේ දේවල් වල බාහිර දෙයක් මත මේ රඳාපවතින ගතිය අර සීක බලේ වැටෙන සද්ධාවකට වැටෙන්නේ නැහැ. ඒක පටන් ගන්නකොට අර මං කිව්වා වගේ තින් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳ ඇදහිල්ලක් අවශ්‍යයි. නමුත් සීක වෙනවයි කියලා කියන්නේ යායේ ඇදහිල්ල ඇතුළට ගන්නවා. Taman අදහන්නේ තමන්ම තමයි. ඉතින් එතකොට සීක නොවිච්ච කෙනයි සීක වෙච්ච එක්කනයි අතර බලනකොට නොවිච්ච එක්කනාගේ නිකන් පොදු ලක්ෂණය තමයි බාහිරේ අදහන. ඉතින් ඇදහිය යුතු ඒ බාහිර වස්තු එකතු කරන තමයි ජීවිතේ සුන්දරම වයස. ශක්තිමත්ම වයස කරන්නේ. ඉතින් ඒක විශ්වගතව කරගෙන ඉන්නකොට තමයි මේ කොරෝනා ආවේ. ඉතින් කොරෝනා ආවට පස්සේ බලවත් රාජ්‍යයකට පවා කරන්න දෙයක් නැහැ. එතෙන් කිසිම පද්ධතියකට කරන්න දෙයක් නැහැ. එතෙන් කිසිම මුදලකට කරන්න දෙයක් නැහැ. ඒක ක්‍රියාත්මක වෙන ක්‍රමයක් ඇති. ඒ ක්‍රියාත්මක වෙන ක්‍රමය තාම අපිට කොන පෑදිලත් නැහැ හරියට. ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් ආවට පස්සේ ඒකේන අර මොන බලය තිබුණත් හරියන්නේ නැහැ. නැත්නම් ඇතුළත තමයි ළඟ තියෙනවා නම් මේ ප්‍රතිශක්තිය එහෙම නැත්නම් මේ දැරීමේ ශක්තිය. ඒකේ යම් කිසි හොල්ලා ඇරීමක් කරන්න පුළුවන් කොරෝනා පවා. නමුත් අද තියෙන කිසිම තැනක කිසිම වෙලාවක එහෙම දෙයක් ගැන රටවැසියට පණපවන්නේ නැහැ. කියන්නේ මේ විදියට නීතිගත වෙන්න ඕනේ මේ විදියට කරන්න. ඉව නැහැ කියන්න බෑ. ඉව ඇත්ත තමයි. අඩු ගානේ ලයිස්ට් අන්තිම හරිය පේනවා තමන්ගේ දැරීමේ ශක්තිය කියලා. ඉතින් අන්නේ වගේ අපි මේ හොයාගෙන යන දේ බාහිරේ ඉඳගෙන මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලබා ගන්න අපේ දරුවොත් රහු බැඳගෙන අම්මා අප්පත් එකතු කරගෙන නැන්ද මාමත් එකතු කරගෙන ගුරු දෙමාපියොත් එකතු කරන මේ යන ගමනේදී මේ බාහිරාවර්ති බව භෞතික දෙයක්. භෞතික විද්‍යාවෙන් එහෙම නැත්නම් ඒ භෞතික දේවල් වලින් කරන්නේ මේ සුඛ උපභෝග වස්තු බාහිරේ හොයන එක. ඒ වගේ මූලික අවශ්‍යතා කියලා දේවල් තියෙනවානේ. අපි සිවුර, පිණ්ඩපාතේ, සීනාසන, ගිලම්පත කියලා අපි ගිය අඟහරු ආදා තිබුණ ධර්ම සාකච්ඡාවේදී අරගත්තා මෙවට තමයි මනසෝ තණ්හා කරන්න කියලා. සිවුර, පිණ්ඩපාත, සීනාසන නැත්නම් භවයේ පිටන් තණ්හා කරනවා. ඒ කියන්නේ ඒකේ මූලික අවශ්‍යතාවය ඉක්මවල යනවා. ආද්ද එව්ව කතා කරන්නවත් කෙනෙක් නැහැ. දන්නේ නැහැ මේ මූලික අවශ්‍යතාවයන් මල පැනලා ගිහිල්ලා අති සුඛෝපභෝගීත්වයට සහ පාරිභෝගිකත්වයටපත් වෙලා ලෝකගෝලේ රත් වෙන්න ගිහිල්ලා පරිසර දූෂණය වෙලා ව්‍යස්තුව විසමිත බෙදී යෑම නිසා පන්ති ભેද හදාගෙන පංගු peeru හදාගෙන විප්ලව හදාගෙන ඇති වෙන රණ්ඩු අර මූලික අවශ්‍යතාවයන් හොයාගන්න කරන රණ්ඩුවට වැඩි හපක්. ඉතින් අන්න ඒ වගේ දෙයකදී මේ හොයන දේ සද්ධාව හෝ සද්ධාවෙන් හොයන දේ අභ්‍යන්තර දෙයක්ද බාහිර දෙයක්ද කියන එක අනුවම ලෝක ධර්ම ආගම් බෙදන්න පුළුවන්. ඉතින් අර මම මේ බහුසුත භාවයේ සඳහා මම මේ කියන්නේ මම නැත්තම් මේ ආගම් විවේචනය කරන්න යන්නේ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ඒ දෙවියන් වහන්සේ ගැලවුම් කාර්යය කියලා ඒ කරපු දේ වගේම ඒක දේව වාදයකට ඉන්දියාවේ වකට පැවතිච්ච බහුදේව වාදයේ වෙනුවට එක දෙවියයි කියන එක කරගෙන අනේක දැන් මම හිතනවා ලෝකයේ ওই සංවිධානාත්මක ආගමවලින් හුඟක් පැතිරිච්ච ආගමක් බවටපත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි ඒ තියෙන දේවල් හොයලා බලනකොට මේ බෞද්ධ මනසකින් හොයලා බලනකොට සද්ධාව පිළිබඳ පුදුම අර්ථකථනයක් තියෙනවා. වෙන විදිහට කියනවා නම් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ මානවයට සේවය කිරීම සඳහා ඒ තාම දුක්ඛිත තැන් වලට ගිහිලා පුදුම එන මොනම කරදරයක්වත් ගණන් ගන්න නැතුව මේ කටයුතු කරලා
ඒත්තු ගැන්නුවා මේ වගේ ශද්ධාවක් තියෙනවනම් ඒ කෙනා මෙලවදීම මේ පුදුම දේව රාජ්‍යයකට අයිතිවාසිකම් තියෙනවා කියලා. නමුත් මේ පසු කාලින් ලිව් එකක්ද කියන්න මම දන්නේ නැහැ. යේසුස් වහන්සේ ළඟින්ම ආශ්‍රය කරපු මග්දලාවේ මරියා ලියාපු පොතක සඳහන් වෙලා තියෙනවලු ඒ තමන්ගේ ගැලවුම තියෙන්නේ බාහිර නෙවෙයි තමන් ළඟ කියලා. ඒක බයිබලයේ ගොස්පල්ස් වල නැහැ. ඉතින් ඒක කියවනකොට තේරෙනවා මේ දෙක අතර වෙනසේ දෙන්නම තාම ළඟින් හිටපු අය මම කියන්නේ මම බලන පැත්තෙන් එක්කෙනෙක් කියනවා මේ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් උඹට ඔක්කොම ස්වර්ග රාජ්‍ය ලබා ගන්න පුළුවන් නැත්නම් කවදා හරි ලැබෙනවා. මරියා කියනවා නෑ දෙවියන් තුල නෙවෙයි තියෙන්නේ ඇදහිලා තියෙන තමන් තුල කියලා. ඉතින් මේ විදිහට ලාංකිකයා සිංහල බෞද්ධයා ගත්තත් කී දෙනෙක් මේ ඇදහිීම බාහිර වස්තුවක් මත තියනවද? එහෙම නැත්නම් අභ්‍යන්තරගත වස්තුවක් තියනවද කියන එක. ඉතින් මේකේ තාම සියුම් අර්ථ ભેදය තමයි අපි භාවනා කරනකොට සමත භාවනාවේදී හැම වෙලාවෙම බාහිර වස්තුවක් තමයි අරමුණට ගන්න. සම්මුති වස්තුවක්. අරගෙන ඒකට හිත යොදලා ඒකට හත කාචයකට අවු වැටුනහම කේන්ද්‍රගත වෙච්චාම කඩදාසියක් පුච්චන්න පුළුවන් වගේ ඉන්ද්‍රජාල කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බුදුහාමුදුරු පිළිගත්ත සමත භාවනා ක්‍රම. බාහිර අරමුණක් අර ගන්නවා මලකුණක් හරි බුදුරජාණන්සේ ගුණයක් හරි මෛත්‍රියට අරමුණක් හෝ කරුණා මුදිතා අරමුණක් හෝ මොකක් හරි තම 40 කර්මස්ථාන තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව විපස්සනාවට ගන්නේ අභ්‍යන්තර අරමුණක්. ඉතින් ඔය දෙක තේරුම් ගන්න බැරිකම භාවනා ලෝකයේ ගත්තොත් අන්ධ භූතයි. අන්ධ භූතයි. භාවනා ලෝකේ පැත්තක තියන්නේ කර්මස්ථානාචාර්යවරු අතරත් අන්ධ භූතයි. ඉතින් මේ විදිහට මේ ඇදහිය යුතු දේ නැත්නම් අපි කොහොමද ඇදහිය යුතු කියන එකට අපි ගමුකෝ කර්මස්ථානය කියලා. අපි ගනිමුකෝ භාවනාරම්මණය කියලා. ඉන්නේ භාවනාරම්මන කරනකොට බාහිර වස්තු මත ගත්තොත් බාහිර සැපක් ලැබේ. අභ්‍යන්තර වස්තුවක් මත ගත්තොත් අභ්‍යන්තර සැපක් ලැබේ. ওই දෙකෙන් කොයි එකටද කැමති කියලා බලන්න. ලෝකයා කොච්චර අන්ධ භූතද පුතුත්ජනද කියලා බලන්න. ඉතින් ඒතියෙද්දි මේ අභ්‍යන්තර Tamanට පරීක්ෂා කළ හැකි Tamanට ප්‍රත්‍යක්ෂණය කළ හැකි Tamanට උරගාල බැලිය හැකි නැත්නම් යථා භූත වශයෙන් එහෙම නැත්නම් ඇති හැටිය දැකීම බලන්න පුළුවන් ඉන්නේ අභ්‍යන්තර වස්තුවක තියෙන්නේ අභ්‍යන්තර ආරම්භ කර්මස්ථානික කියන එක 1980 වෙනකොට මට හේතු ගන්නලා තිබුණා. ඒ වෙනුවට තව ගොඩක් බාහිර වස්තු තියෙනවා. බාහිර ආරම්භන තියෙනවා. අපි කියන සමත සම්මුති ආරම්භන. ඉතින් ওই දෙකෙන් සම්මුතියට ඇදෙන ප්‍රමාණයයි කියන්නේ බෞද්ධයන් අතර ඒ සම්මුතියට ඇදෙන ප්‍රමාණය සහ ඒ අතර ඒක කරලා හෝ නොකර හෝ කරලා කියලා පැමිණලා හෝ අභ්‍යන්තර දෙයකට අදහන සුළු ගතිය කියන මේ දෙක ගත්තොත් ඒකෙන්ම පුළුවන් යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියන්නේ අල්ලන්න. මේ කතා කරන්නේ වෙන තාතනයක් එක්කවත් වෙන සාස්ෘණ වංශනමක් එක්කවත් වෙන ඇදහිලි ක්‍රමයක් නෙමෙයි. මේ අපි කියන අපි දන්න සිංහල බුද්ධ ධර්ම ගැන මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ තේරවාදයේ සම්බන්ධ කරගෙන. ඒ දෙකම සර්වචත්තංශේ විශ්ින් අනුමතයි. සමත පූර්වාංගම විපස්සනා පූර්වාංගම සමතේ යුගනද්ද කියලා මේ කියලා දීලා තියෙනවා. ඉතින් මට දැන් පේනවා දැන් මේ වගේ සූත්‍රයක් කියවනකොට බණක් කියනකොට මතක් වෙනවා ඒ 87 77 84 කාලේ ඒ අපේ හිටපු ඒ වේල්වන ධම්ම ගෲප් එකේ හිටපු අය මම දන්නේ මම ගරු කරපු චරිත මට පැහැදිලිවම මොකකින් හරි ටොක්ක කනලා පින්නලා දීලා තිනෝ ඔය දෙකෙන් බාහිර දෙයක් මත ගලන්න ගියොත් ඉක්මන් ප්‍රතිඵල තියෙයි. හැබැයි බාහිරයට තමයි දුවන්නේ. ඊට පස්සේ තමයි මට වැටුණා වගේ කියලා මං කියන්නේ. එච්චර මම මේ මහා ලෝකෙත් නෙවෙයි. බාහිර දෙයක් මත කර්මස්ථානයක් මත කිරුවොත් වේදකමක් කරගන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තර දෙයක් ගත භාවනා කරොත් හේදකමක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ භාවනාව කරන්නේ ඇති වෙච්ච ලෙඩක් නැතිකරන්න මේ එහෙම නැත්නම් දැනට උපන්න කෙලෙසයක් නැතිකරන්නද
එනතන නූපන්න අකුසල් නොයිපද වීම පිණිසද කියලා. එහෙම නැත්නම් සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය ඉස්ලාම තියෙන එකද කියලා බැලුවොත් ඒ මනුස්සයා වචන දෙක කතා කරනකොට ඒක අල්ලන්න පුළුවන්. නටාගෙන එන නටිල්ලෙන් කියාගෙන ඉන්න පුළුවන් මේකටයි යන්නේ. මං කියන්නේ හරි වැරදි කියලා. මං කියන්නේ මේ මම බලපු හැටි. මට පේන හැටි. ඒ නිසා මේ අදහන දේ ඒ කෙනා පෙන්වන්නේ වසංගන්නේ නැහැ. එයා පෙන්නනවා. එයාගේ හැසිරීමෙන් පේනවා. ඒ පෙන්නන දේකට මේ කර්මස්ථාන ගන්නේ බාහිර දෙයක්ද? ඉතින් එයා දැනගෙනද මේ කරන්නේ මේ තියෙන අතපුච්චලා තියෙන වෙලාවේ අත සනීප කර ගැනීම සඳහා නැත්තම් වෙදකමක් සඳහා මේක කරනවද? නමුත් ඒකේ හෙදකම වෙන්නේ නැහැ කියලා එයා දැනගෙන කරනවද කියලා බැලුවොත් මෙතන තියෙන්නේ පු탁 තමයි. හැම කෙනෙක්ම මේ ලේසියටත් පහසුවටත් දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනව නැත්තම් හදලා කියනවා. ඔය සාහිත්‍ය කියන්නේ ඔන්න ඕකට. ඇදහිය යුතු දේ මේ අභ්‍යන්තර මේ ලැබිච්ච පින් කරලා ඉපදිච්ච මේ මනුස්ස ශරීරේ මේ ඕලාරික අත්පටිලාභේ ඇතුළත බඹයක් පමන වූ එහෙම නැත්නම් ව්‍යාම මත්තේ කලෙබරේ සසංජීමි සමනකේ සංඥාවක් සහිත මනසක් සහිත බඹයක් පමන වූ ශරීරෙහි මහණි මම සියලු ලෝකේ පනවනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඒතියෙදි ඒකෙන් එහා පැත්තට ගිහිල්ලා එහෙම නැත්නම් බාහිරේ මේ නිවන හොයන ගතිය නැත්නම් අරමුණු හොයන ගතිය නැත්නම් සත්‍ය පිහිටවන ගතිය දිහා බලනකොට හරි ලස්සනයි කියලා මම හිතනවා කාට හරි තේරුම් ගන්න මේ සීක පුද්ගලයෙක් වෙනකොට යාර ඇදහිය යුතු දේ නැත්නම් අඩු ගන්න ආරම්මණය කර්මස්ථානේ ඇතුළතට ගන්න. මේකට ඉන්සයිට් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. දැන් විපස්සනා කියලා කියනවා. ඒ කියන්නේ සමථය තුලින් විපස්සනා ලබන්න බෑ. සමථය තුලින් සීක වෙන්න බෑ. හැබැයි සමථය තුලින් එතෙන්ට යනකම් ගමන ඉන්ටර්කූලර් එකකින් හයිවේ එකකින් යන්න පුළුවන්. ඒක නිසා ඇති කරපු අදහසක් තමයි සුඛාපටිපදා කිප්පාබිඥා. කියන්නේ බොහොම හොඳ එයා කන්ඩිෂන් කාර් එක, හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එක, සස්පෙන්ෂන් තියෙන කාර් එක හොඳ හයිවේ එකේ යනවා චෝෆර් ඩ්‍රයිවර් චෝෆර් කෙනෙක් තියාගෙන. තව කෙනෙක් පුළුවන් බර කරත් එක ඉඳගෙන ජරබර ගගා මේ දුක්ඛාපටිපදා දන්දා බිඤ්ඤා බොහොම හිමීට යන්නේ කියලා. අන්න ඔය දෙකෙන් අර මේ හයිවේ එකේ ඉන්ටර්කූලර් එකේ යන කතාව තමයි සමත භාවනාවේ කියන්නේ. විපස්සනාදී කියන මොනම දෙයක්වත් ඒ නැති වුණාට කියලා හයිවේ එකක් නැහැ කියලා, හයි සස්පෙන්ෂන් නැහැ කියලා, ඉන්ටර්කූලර් එකක් නැහැ කියලා නිකන් ඉන්න එපා. ඔබ වැඩේ පටන් අරගන්න. ඉතින් ඒක නිසා ඒ මම මේ පෙන්වන්න හදන මේ කාරණාවේදී විපස්සනා උගන්වන ගුරුවරු පෙන්වලා දීලා තියෙනවා සමත උපක්‍රම සමත ක්‍රමවේද තහ විපස්සනා ක්‍රමවේද දක්වනකොට සම්මත නිදර්ශන වගයක්. මේ සම්මත නිදර්ශන හැටියට බලනකොට යම් කිසි කෙනෙකුට තමන් ඉන්න රටේ රාජ්‍යයේ රජ්ජුරුවන්ගේ දෝෂ දර්ශන ලක් වෙලා රාජ උදහසට ලක් වෙලා ඒ පුද්ගලයා හොඳින් හෝ නරකින් අල්ලලා මරලා දාන්න රජ්ජුරුව අසරුවන් මෙහෙवला නැත්නම් අසාරෝහකයන් මෙහෙवला ඉන්න බව දැනගත්තොත් ඒ මනුස්සයාට තියෙන එකම ක්‍රමේ කොහොම හරි පුළුවන් නම් රටින් පැනලා යන එක. දැන්වත් ඒක තමයි සාමාන්‍ය වෙන්නේ. ඉතින් එහෙම පැනලා යනකොට මේ මනුස්සයා එහා රාජ්‍යයට යන්න ගලන විශාල ගංගාවක් පේන්න තියෙනවා. ගංගාවෙන් එහා පැත්තේ වෙන රාජ්‍යයක්, මෙහා පැත්තේ වෙන රාජ්‍යයක්. එතකොට මේ මිනිස්යාට පිටිපස්සෙන් එළවගෙන අස්වාරෝහකයන් එන්නේ ඉතාම ශීඝ්‍ර වේගෙන්. මට ගොඩක් වෙලා නැහැ. මෙතන නැවක් හදාගෙන එකට වෙන්න. උරුවක් හදාගෙන එකට වෙන්න. එක්කෝ යා රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පිටපොට ගහලා අමුඩයක් ගහන පණින්න ඕනේ. එයා දන්නේ නැහැ කිඹුලෝ ඉන්නවාද කියලා. මිනිමෝරු ඉන්නවාද කියලා. දියවැල් තියනවාද කියලා. එහෙම නැත්නම් එයාට පුළුවන් ළඟ තියෙන දිරච්ච කොටයක් හරි කෙහෙල් කොටයක් හරි හදාගෙන දෙක තුනක් අල්ලගෙන බැඳගෙන අතින් පයින් දමි ගහගෙන එහා පැත්තට යන්න. ඉතින් අන්නේ මේ ක්‍රම දෙක තමයි සමත විපස්සනා කියලා කියන්නේ. විපස්සනා කරන එකන වටපිට බැලුවේ නැහැ පිටපොට ගැහුවා පැන්නා. මොකද දන පමා වුණොත් මේ රාජපුරුෂයන්ට අහු වෙනවා කියලා. එහෙම නැත්නම් කෙනෙක් ඉඳලා වැල් පොටවල් දෙක තුනක් වහන ඇවිල්ලා ගස් දිරච්ච ගස් දෙක තුනක් ලෑලි කොට දෙක තුනක් වගේ දාන නැත්නම් කේල් ගස් දෙක තුනක් හරි දාගෙන පහුරක් හදාන පයින්.
ඉතින් එතකොට මෙන්න මේ ඊගොඩ වීම සඳහා මේ ගන්න ක්‍රම දෙකේදී විපස්සනා ක්‍රමය නිසා දුක්ඛාපටිපදා දන්දහා විඤ්ඤා කියලා තියෙනවා. ඉතින් සද්ධාව තියෙන කට්ටිය ඕකට කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ එහෙම බෑ. අපි මේ ඊගාව බස් එක එනකන් ඉමු, ඊගාව නැවේ එනකන් ඉමු. එහෙම නැත්නම් මෙතන පවුරක් හදාගෙන ඒගොඩ ඉමු කියලා. ඉතින් පවුරක් හදාගෙන ඒගොඩ වුණත් උත්‍රාජන සඳහන් ඒගොඩට ගිහිල්ලා පවුර කරේ ධානය යන්න එපා. මොකද දාලා ඵලයන් කියලා. ඉතින් ඒ නිව බලනකොට අපි ඉඳගෙන ඉන්න භාවනාවක් නැත්නම් සක්මන් කරමින් කරන ඇවිදිමින් කරන භාවනාවක් එහෙම නැත්නම් අපි කෑම කනකොට යනකොට එනකොට අපි මේ සද්ධාව සීක සද්ධාාවක් බාටපත් වීමට අභ්‍යන්තර අරමුණක් ඕනයි කියන එකේදී සාමාන්‍ය යෝගාවචර හිතා ගන්න පුළුවන් ඕනම වෙලාවක ඔය අම්මා මැරිච්ච වෙලාවක හෝ ඉසගිනි ගත්ත වෙලාවක හෝ ගෙටගිනි ගත්ත වෙලාවක මම මැරිලා නැහැ ඉන්නවා කියන එක සීක මට්ටමට ගත හැකි හොඳ ආරම්භණයක්. යෝගෙන් මට මේ වෙලාවේ නිින්ද ගිහිල්ලා නැහැ කියලා දන්න එක අර වගේ හොඳ විපස්සනා ආරම්භණයක්. ඒක මම මේ 80න් නිින්දෙන් මනෝ විකාරක නෙවෙයි ඉන්නේ. මම මේ සතියෙන් ඉන්නේ කියලා දන්නවනම් ඉතින් ඒක මේ අර ශේක தත්වෙටපත් කරන්න පුළුවන් අරමුණ. ඉතින් ඒ වෙනුවට දැන් මෑතක් වෙනකන් හරියට ජප මන්ත්‍ර පටන් අරගත්තා, යෝග ව්‍යායාම පටන් අරගත්තා, නානා ප්‍රකාර මේ කුණ්ඩලිනී ශක්ති පටන් අරගත්තා, නානා ප්‍රකාර දේවල්. ඒවා හරි විචිත්‍රයි. ඒවා හරිම ඉක්මනට ජනප්‍රිය වෙනවා. ඇද්දලා යනවා. බුද්ධඝම් කෙනෙකුට උනත් ඒකේ පේන්නේ වෙනසක්. මම කියන්නෙත් නැහැ වෙනසක් දැකපන් කියලා. නමුත් මම මේ කියන්නේ මේ තමන්ට අත දිගාරින්න පුළුවන් ප්‍රමාණයේ තියෙන අරමුණක් තබා මේ ඉන්දියාවෙන් ගෙන්නපු එකක්. එහෙන් මෙහෙන් ගෙන්නපු ඒවා ඇදගෙන යන්න පටන් අරගත්තාම නිකන් සාමාන්‍ය භාවනා ලෝකෙන් ගෙතේ කායානුපස්සන වෙන්නේ නැහැ. මේක බුදුජානනාංශයේ බොහොම සරල කාගියාසි කායගත සති කායනුපස්සනාව. ඒ කායනුපස්සනාදී මොකද වෙන්නේ? මේ තමන්ගේ ඕලාරික කය. මේ ඕලාරික කය මෙරළ නැති බව දන්නවා. නිින්ද ගිල නැති බව දන්නවා. එහෙම නැත්නම් අපි කිව්වොත් ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඉතින් අපිට ඕක තව ඩිංගිත්තක්. කාට හරි තේරෙන්නේ සරල විදිහට ගත්තොත් තමන්ගේ ඉරියව්ව. මම ඉඳගෙනද මම හිටගෙනද ඇවිදින්ද ඉතින් ඕක මේ සීක தත්වෙටපත් කරන අරමුණක් කිව්වොත් එහෙම අර මන්ත්‍රයක් ජප කරන තරම් වර්ණවත් නැහැ. එහෙම නැත්නම් මේ දඹදිව ගිහිල්ලා බුද්ධ ගයාවේ ඒ වජිරාසනේ ළඟ ඉඳගෙන වාඩි වෙනා වගේ ලස්සන නැහැ. කට්ටිය මේක තුල සාදු කියන වගේ ලස්සන නැහැ. හැබැයි මේක කවුරුවක්වත් කියන්න ඕනේ මේක ජන්ම දායාදයක්. මේ තමන්ගේ ඉරියව්ව කියන එක ජන්ම දායාදයක්. ඇයි කරන්න බැරි? කරන්න බැරි කියලා මං හිතන්නේ හැම කෙනාම තමන්ගේ කයට වෛර කරන නිසා. හැම කෙනාම වර්තමාන මොහොතට වෛර කරන නිසා. හැම කෙනාම මේ මම දැන් මෙතන කියන එකට වෛර කරනවා. ඉතින් මේ වෛරයට තමයි ඥානය කියන්නේ. මේ වෛර කිරීම ඥාන මුඛයෙන් තමයි අපිට පේන්නේ. අපිට හිතන ඔයිටඩි කෙටි ක්‍රම ඇති. අරවලා ගාවට ගියොත් මෙහෙම කරන්න පුළුවන් වෙයි. සුඛා ප්‍රතිපදා කිප්පා විඥාවෙන් යන්න පුළුවන් වෙයි. විසා පොඩ්ඩක් ඉඳලා අන්තිම බස් එකේ යන් කියලා යන කතාවල්. ඉතින් එහෙම කතාවල් කරන කට්ටිය තමයි මේ නෑදෑයෝ කියලා කියන්නේ යාළුවෝ කියලා කියන්නේ භාවනා කරනකොට හම්බෙන කට්ටිය කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම කියන්නේ ඔච්චර කලබල වෙන්න එපා. ඔහොම වෙන්න බෑ. ඔහොම මේ Taman ගන්න අරමුණ සීකාරම්මණයක් නම් කවුරුත් ඕනේ ඔතනම තියෙනවා කියලා කිව්වොත් ඒගොල්ලන්ට ඒකේ හිත අලුත් කරගන්න දන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා ගෙජ්ජියක් හොල්ලලා වර්ණ කොඩියක් හලවලා සුවඳ දුම් ගෙන්නලා මල් පහන් ගෙනලා දාගෙන තොවිලේ නටනකොට හිතනවා මොකක් හරි ඇති කියලා. ඉතින් ඒ කෝලිත උපතිස්ස කියන ඒ පරිබ්‍රාජකයන් දෙන්නා ඒ ගිරග්ග සමාජයක් බලන්න ගියා කියන කන්දක් උඩ කරන සමයන් දර්ශනයක්. ඉතින් උදේ වෙනකන් දැක්ක මේ මිනිස්සු ගොවිතැන් කරලා හම්බෙච්ච මුදල් අරගෙන ගිහලා කෑම හදලා කට්ටියට දීලා බෙර ගහලා නටලා රෑ උදේ වෙනකන් මේ නාටකම් නටනවා. අපි කියන්නේ සමයන් දර්ශන කියලා. කෝලම් දර්ශන. බැලුවා මේ මිනිස්සු මේ කරගන්න වැඩේ. දෙන්නම කතා කරගත්තා මේක වෙන්න බෑ. එන්න හොයන ධර්මයේ හොයන සත්‍ය හොයන එළියට යනකොට දැක්කේ මේ අස්සජී ස්වාමීන් වහන්සේ. දෙන්න කතාව කතිකාවකට තිබුණා. දැන් දැක්ක මේ මිනිස්සයා එහෙම මේ ජපමාලයක් දාලත් නැහැ.
එහෙම නැත්නම් මුඩි කොණ්ඩේ බැඳලත් නැහැ. එහෙම නැත්නම් මේ අජිනම අස්සෙගේ හමක් අරගෙන ඇවිදින්නෙත් නැහැ. මේ සාමාන්‍ය මිනිසෙක්. හැබැයි ඒකේ ඇවතුම් පැවතුම් වල පේන තියෙනවා මොකද්ද ඇතුළට නැමිච්ච ගතිය. එහෙම නැත්නම් දැන් ඉන්න කට්ටිය මේ ලෙබ්බෙලාගේ එහෙම නැත්නම් මේ සාමිවරුන්ගේ එහෙම නැත්නම් මේ ගුරුන්නාන්තලාගේ බලන්න මේ දර්ශනීය ඒගොල්ලෝ පෙන්වන්න හදන මේ විභූතිය. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙන මේ ඇඳුම මේ පරිසංකාය උනසෝ චීවරම් පරිසේවාමි විභූෂණයේ සඳහන් නෙවෙයි. මේ කවුරු සිත් ගන්න සුළු දෙයක් ඇති කරගන්න නෙවෙයි. ඒක තියෙන්නේ මේ විලිවහ ගන්න. ඉතින් ඒක නිසා ඒ දිහා දකිනකොට අර කෝලිත පරිබ්‍රාජකයාට තේරුණා මෙයා මේ රැස්වලලක් විහිදෙන. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රජාල පෙන්නන. නැත්නම් දකින්නකොටම දැන් ඔය ඉන්නවනේ එක එක කට්ටිය ගෑනු වශී කරගන්න පුළුවන්. ඔය සෙල්ලමනේ යන්නේ ඔය පේන බලන්නයි. ඒ මගුල් සේරගේම මොකක්වත් නැතිකම අහුණා. වචන දෙකයි කිව්වේ යේ ධම්මා හේතුම් පබව තේසං හේතුන් තථාගතෝ ආහ. යම් හේතුවක් නිසා දෙයක් හට ගන්නව නම් අන්නේක හේතුව තත්ත්වයෙන් දේශනා කරා. ඒක බාහිර වස්තු වල හොයන්න බෑ. හෙව්වට ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒ නිසා අපි මේ භාවනාදී කරනකොට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. ඒකෙදි අර හිතාලුත් කරගන්න බැරිකමක් තියෙනවා. ඒ නිසා මේකට සද්ධාව නැතිකමක් තියෙනවා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරේ මේ වේලවන ධම්ම ගෲප් එකේ හිටපු කට්ටිය කිව්වා ඒක කාටවත් කියන තු හංගලා කරන්න පුළුවන් නේ. දැන් මම ඉඳගෙන ඉන්න ඉතිවට මම සතිය පිහිටවගෙන ඉන්නවා. කිසි කෙනෙකුට අල්ලන්න බෑ. හැබැයි හුන්තර සතිය වඩපේ කරනට තේරෙනවා මේ මිනිස්සයා දැන් බුදු වෙලා ඉන්නේ කියලා. එයා මේ මොහොතේ ඒකට සතිය පිහිටවගෙන ඉන්නේ. සතිය වඩපු නැති කෙනාට එයා ළඟ එහෙම සුවඳ දුම් ඇත්තෙත් නැහැ, විභූෂණත් නැහැ, මුඩි කොණ්ඩේ බැඳලත් නැහැ, ජපමාල දාලත් නැහැ, අජිනමුවේගේ හමකුත් නැහැ. කින්තේ ජටයි දුම්මේද කින්තේ අජින සාටිය අබ්බන්තරන්තේ ගානම් බාහිරම් පරිමජ්ජසී කියලා බුදුජානන්තේ ඒ පරම්පරාවටම ගැහුවේ එක බිම්බෝම්බයයි. උඹට මේ ජටා මඬලු බැඳගෙන මේ බෝලමාල දාගෙන මේ අජින මුට ආසේකේ මේකක් ඉඳගෙන හිටියට උඹේ ඇතුලේ කෙලස් තියෙනවා නම් බාහිරේ මේ ලස්සන පිරිමැදගෙන ලස්සනට හිටියට ඒකට බමුණෙක් කියන්න බෑ. ඒක නිසා අර සීක බලයක් විදියට සද්ධාව ඇති කෙනාගේ මේ පටන් ගන්නකොටම දකින්න පුළුවන්. හැබැයි මම ඒකෙන් කියන්නේ මේ පටන් ගන්නකොට දැකිය යුතුයමයි කියලා. නොදැක්කට කමන්නේ. අපි සාමාන්‍යයෙන් ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් නැත්තම් පන්සලක් බෙර සද්දයක් සංගීතයක් අහලා ඒකට බැඳිලා ඒ අනුව අධ්‍යාත්මික ශක්තියක් ඇති කරතර කමන්නේ. හැබැයි ඒක එන්නේ යන්න ඕනේ. අර බාහිරේ රඳා පවතින බාල්දු වෙන එහෙම නැත්නම් නීච භාවයටපත් වෙන එහෙම නැත්නම් කියනවනම් යාප්පු වෙන කතාවල් වෙන් වෙලා ඕකට මොකක්වත් ඕනේ අපිට පැහැදිලිවම බුද්ධෝත්පාද කාලේ ලැබිලා තියෙනවා. අපිට manussත්ත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා. අපිට ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. අපිට සද්ධර්ම ශ්‍රවණය ලැබිලා තියෙනවා. අපිට සත්පුරුෂයෝ ලැබිලා තියෙනවා. අපිට පැවිදි වෙන්න ඕන නම් පුළුවන්. තවත් මොනවද? ඔය පහය ඉක්මවල ගිය දේවල් න්යාගම කියන්නේ. මම නැවතත් කියනවා. ඔය ලැබිලා තියෙන කොහොමදත් ජන්මදායදී ලැබිලා තියෙන 6 ඉක්මවල මොකක් හරි එකකින් මේ විභූෂණයක් පාලා පෙන්නන එකනේ තියෙන්නේ. ඉතින් විභූෂණ පාන දේවල් වල පිටිපස්සේ යන කෙනෙකුට යන්න බැරි වෙනවා කියන්න බෑ මේක තත්යකට. හැබැයි වටවලල්ලේ ගිහිල්ලා අරගොල්ලු ගෙනියන විදිහට මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු දකින්නද නැන්ද දකින්නද කවදයි එන්නේ ඉරිදයි එන්නේ කිය රැස් ටික වහගෙන යන ගමනේනේ යන්නේ. ඉතින් අන්නේ ඒක හරහා මේ මම මේ කරගෙන යන වැඩේ මේ ජීවිතේදීම සීක තත්වයකට එහෙම නැත්නම් අපි කියනවා නම් මේ ජීවිතේදීම වෙනසක් ඇති කර ගැනීම සඳහා කරනවා නම් අර ගොඩාක් විස්තර විචූරණ හරහා පටන් අරගත්ත කෙනා එන්නේ සරල වෙලා එන්නේ ඡාම් භාවයටපත් වෙලා අපි සාමාන්‍ය වචෙන් තමයි අහිංසක වෙනවයි කියන්නේ. අහිංසක වෙන්න ඕන. ඒක නිසා මේ
ඒ ට්‍රැපිස්ට් හාමුදුරු කෙනෙක් වශයෙන් ගත කරපු ඒ කතෝලික කෙනෙක් එයා මේ ලංකාවට ඇවිල්ලා මේ ලංකාවේ පුද්ගලික කතාවේ තියෙන්නේ ගල්ගේ පොළොන්නරුවේ දකින්නකොටම එයා නිවන් දැකයි වගේ කියලා කියනවා. තෝමස් මර්ටන් ඒකල්ලා ඊට පස්සේ එතකොට හොඳටම භාවනා කරපු කතෝලික හෝ මේ දේවවාදී අදහසක හිටපු හොඳට අවංකව භාවනා කරපු කෙනෙක්. භාවනා කරලා ඊට පස්සේ තායිලන්තෙට ගිහලා සුමානකින් එයා මැරෙනවා. එතකොට ලියලා තිබුණා විශාල කන්දරාවක් පොත්පත් ඒ ඔක්කොම දැන් පළ කරලා තියෙනවා. ඉතින් මම අරගෙන කියවලා බැලුවා මොකද එයා කියනවා මේ ගල් පිළිමයක් දැකලා මේක දැකපු ගමන් එයා කියලා තියෙනවා මට කියන්න තියෙන මන් නිවන් දැක්කයි කියලා. ඊට පස්සේ එයා ඊට ඉස්සලා මෙසෙන් මහම්දුරෙම හම්බෙලා කතා කරලා තිබිලා තියෙනවා. ඒක නිසා වෙන්නේ නැති ලංකාව වගේ රටකට ඇවිල්ලා මේ පිළිමයක් දකින්න හේතු වෙන්නේ නැත්තේ. එයා කියලා තියෙනවා උඹ අහිංසක නම් උඹ කොහොමදත් ඉන්නේ පාරාදීසේ තමයි. උඹ මොන දෙයකින් හරි විචූර්ණයක් කරනවා නම් දෙයනාංශේ අර ආදම් සායව පාරාදීසෙන් එලෙව්වනේ. මේ තානංගයි ගෙඩි කෑවයි කියලා. ඒ නිසා උඹට ආය ඕන වෙලාවක පාරාදීසයට යන්න පුළුවන් අහිංසක වෙයා. අහිංසක වෙයා. ඉතින් ඒ සඳහා මේ විපස්සනා භාවනා ක්‍රමයේ තියෙන පුදුමාකාර අහිංසක ගතියක්. කිසිම විචූරණයක් නැහැ. විචූරණ ටිකක් අපි කරනවා. ඒ අර මේ කට්ටියට නිකන් ඉල්ලනවා නම් දෙන්න. නිකන් හරියට පොඩි ළමයි සෙල්ලම්පත් වෙනකොට අම්මයි තාත්තයි අර සෙල්ලංගෙට ගිහිල්ලා අර පොඩි උන් සන්තෝෂ කරන්න ඕයේ මේකට බත් කියනවා මේකට සෙල්ලංගිය කියනවා කියලා ඒ කට්ටියට අම්මා තාත්තා කියන අර බාලුකා ක්‍රීඩාවට අපිට සම්බන්ධ වෙන්න බැරි කමක් නැහැ. අඩුවනේ සේවක පුද්ගලයට අසේක පුද්ගලයෙකුට. හැබැයි යා දන්නවා මේ ගැලවුම් මාර්ගය ගැන ගත්තොත් ඒ කියන්නේ සද්ධා බලය කියන එක අරගත්තොත් එහෙම සේක පුද්ගලට හම්බෙන සද්ධා බලය අසද්දේන කම්පතිති සද්ධා බලං. ඒ කියන්නේ විපස්සනා මාර්ගයේ යනකොට විශාල වශයෙන් අපි අසුර කරපුවයි කියනවා. ඔයා ඉස්සර වගේ සද්ධාාවක් නැණි. ඉස්සර අපිත් එක්ක පාටි යන්න ආවා, වන්දනා ගමන් යන්න ආවා, එකට සාදු කියන්න ආවා, එකට අර දේ මේ දේ කරා. දැන් කරන්නේ නැහැ නේ කියලා. මේ ලෝකේ අපිට චෝදනා කරන පැහැදිලිවම චෝදනා කරනවා. ඕකද බුද්ධාම කියන්නේ ඒකට කම්පා වෙන්නේ නැහැ. ඕව අසද්ධාව තමයි. ඉතින් අසද්ධාව හොඳ නෑ තමයි. නමුත් ඔය සනුහරේම අයින් කරන්න තියෙන හොඳම ක්‍රමේ තමයි ඔය සද්ධාව ඕනෙත් නෑ කියන එක හොඳයි. හැබැයි Taman දන්නවා ඉස්සර මං එව්වම කරා තමයි. නමුත් දැන් ඒක නොකරන කම වෙන්නේ නැත්නම් මේ සරල අහිංසක කමට අනේක දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ කියලා වැඩේ කරගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මම ඇත්තට මගේ පුද්ගලික ජීවිතේ මම හිතුවේ කිසිම කෙනෙක් මුණ ගැහෙන්නතු අමු කැලේකට ගිහිල්ලා මේ වැඩේ කරන්න. ඒකට තියුණේ මට යම් ද්වේෂ සහගත හංගීමක් මේ සමාජයේ කියන දේ අනිවාර්යයෙන්ම නොමග යවන එකක් කියලා. ජන විඥානේ කියන්නෙම නොමග යවන එකක්. ගණයා කෙරේ ගියොත් කුලයා කෙරේ ගියොත් ශිෂ්ටාචාරයට ගියොත් කවදාකවත් නිවන් දකින්නේ නැහැ. හැබැයි මේ ශිෂ්ට ක්‍රමයකදී අපිට ඔය ත්‍රිපිටකයත් එන්නේ. එහෙම නැත්නම් මට ඒ 70 ගණන්වල උගන්වපු හැම කෙනෙක්ම simple living high thinking මිනිස්සු. හරිම සරලයි. කිසිම කෙනෙකුට දැකලා කියන්න බෑ එයා බෞද්ධයෙක්ද කියලා. ඔය බාච්චුවක් ඇඳගෙන නැෂනල් එකක් ගහගෙන ඔය ඉන්නවා. හැබැයි කතාවට ගියාට පස්සේ ඒගොල්ලෝ කිසිම තැනක ওই චාරිත්‍ර වාරිත නම්මනම් මොකොත් නැහැ. පැත්තකට නිකන් ඉන්න පුළුවන් බව බලනවා. ඉතින් ඒකට මේ බෞද්ධයා කියන්නේ ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා මං තාපසෙක් ඇතුළු කරා. එයා කතා කරලා කිව්වා මම ඒතර විශ්වවිද්‍යාලේ හිටපු නිසා එයා හිතුවා ලොකු එයාගේ ඇතුළු මට මගේ ඇතුළු එයාට ලොකු දෙයක් කියලා ඊට පස්සේ මට හරියට මේ පුද්ගලිකව ආශිර්වාද කරගෙන විභාගෙට බෝධි පූජා දීගෙන අරේ මේ ගියාට පස්සේ මම මේගොල්ලත් එක්ක ඉන්නවා දකින්නකොට මට එන්නේ කියලා විශාල පූජාක මූලස්ථානේ දීලා කිව්වා මම මේ පින්වන්ත මහත්තයාට කියන්නේ මේ ওই ශ්‍රද්ධාව බිඳ ගන්න එපා අනවශ්‍ය දේවල් කරන්න කියලා. මේ ලෝකේ භාවනා කරන්න යන්න එපා. ඒව කරන්න බෑ. ඒ වටෙන් යන්නේ එයා බෝසත්ණන්සෙනමක්. එයාගේ ශාසනයේ මට බැරිද කියලා අහනවා සාරිපුත්ත වෙන්න ප්‍රාර්ථනා කරා. ඉතින් ඒක හරිය සිත් ගන්න සුළු එකක්. ඒ වුණාට මට ගෑවිලා නිකන් කියුණා. එතන ළඟ හිටපු කෙනෙක් පහුවෙන් දවුදේ මයිත් එක්ක බස් එකේ යනකොට කිව්වා මහත්තයා වගේ කෙනෙකුට මේක හරියන්නේ නැහැ. මහත්තයා යන්න අහවල් තැනට එතන භාවනා දෙනවා. මම කොහොමද දන්නවා. එයා මට කරපු දේ ලොකු දෙයක් කෙරුවේ.
හැබැයි යා කැමති නෑ මේ ජීවිතේම නිවන් දකින්න වගේ කින අදහසක් ගන්න කැමති උන්නේ නෑ. ඉතින් ඒ නිසා කෙනෙක්ගේ සද්ධා කරන දේ නැත්තම් සද්ධා බලය කියලා කියනවනේ. අස්සද්දේන කම්පතිටි. ඉතින් මං පැහැදිලිවම ප්‍රසිද්ධියේම ඔය කිසිම බුද්ධ ආගම වැඩකට ගියේ නෑ. ඊට ඉස්සෙල්ලා ඒ වගේ වන්දනා ගමන් අනම්මන යන්න ඒත් යන්නේ නිවන් දකින්න නෙවෙයි. ඒක වෙනම කතාවක්. ඒ අර තියෙන ඉලන්දාරිකමට ගියේ ඒව පැහැදිලිව නොකර අතාරින්න පටන් ගත්තා. ඉතින් නොකර අතාරිනකොට පේන්නේ සාමාන්‍ය මිනිසෙකුට පේන්නේ තියෙන්නේ අනේ ඉස්සර හොඳ මිනිස්සයා මෙයා මේ පන්සලකට කෝවිලකට ගිහිල්ලා වැඩ කරන හිටියා දැන් ඒකත් නැති වෙලා වගේ කියලා. නමුත් අපේ තේක පුද්ගලයෙකුට විතරයි දැනගන්න පුළුවන් අතේක පුද්ගලයෙකුට දැනගන්න පුළුවන් යා අදහන්නේ Taman විතරයි දැන්. ඒක ටිකක් ඔලොමල වෙන්න ඇති. ඒක නිකන් කාටවත් අපිට නාස්ලනු දාන්න බැරි වෙන්න පුළුවන්. ඔය හැම කෙනෙක්ම ඔය ආගම කියලා කරන් හදන්නේ නාස්ලනුවක් දාන එක තමයි. තව ටිකක් ඕනේ නම් කුරයක් ගහයි. ලාඩමක් ගහයි. ඒ මොකටද මේ අපිට ආදරේටද? නාස්ලනුව දාන්නේ. ඉතින් එන්නේ එතනදී තියෙන මේ සද්ධා බලය සාමාන්‍ය පුද්ගලයා සද්ධා බලයත් එක්ක සාසනාලෝකම කියන්නේ සාමාන්‍ය පුද්ගලයා අතර තියෙන සද්ධාව අමූලික සද්ධා කිසිම මූලයක් බැහැගන්නේ නැහැ. මේ රට්ටු යන රැල්ලට අහු වෙනවා. ඒකට පසාද සද්ධාව කියනවා. මූනිච්චා දකින්නකොට ඇති වෙන සද්ධාව. අනිත් පැත්තට ගියම සද්ධාව නැහැ. නමුත් අර සීක தත්ත්වයට යනකොට මේ අමූලික සද්ධාව එහෙම නැත්නම් මේ පසාද සද්ධාව ක්‍රමයෙන් මුල් බැසගත්ත සද්ධාාවක් නැත්නම් මට ආස්වාස් ප්‍රස්වාස 10ක් බලන්න පුළුවන් කරන දැන් 15ක් බලන්න පුළුවන්. සක්මනේ පියවර 4ක් 5ක් පුළුවන් කරනට 7ක් 8ක් පුළුවන්. එහෙම නැත්නම් 10 විනාඩි 10ක් 15ක් පුළුවන්. නැත්නම් හිත පිට ගියාම ආයෙ සක්මන්ට ගන්න පුළුවන්. නැත්නම් බත් කනකොට පිඩු 10ක් වළඳනවා නම් මට එකක් ගන්න පුළුවන් බඩගින්න කොච්චර තිබුණත් සතියේ. කියලා අර කොයි අවුල් වියවුල් සහිත රැල්ල තියේදී නැව පෙරලා ගන්න නැතුව ගෙනියන්න පුළුවන්. අන්න ඒකට කියනවා ඕකප්පන සද්ධා බැසගත් සද්ධාාවක් කියලා. ඉතින් ඒ බැසගත් සද්ධාව තියෙන එකනට බුදු පිළිම ඉස්සරහත් එකයි පස්සෙත් එකයි බෞද්ධ දනක හිටියත් එකයි කොඩි ගහයට හිටියත් එකයි ගෙන්දකම් පොළවේ හිටියත් එකයි. ඉතින් එයා හැම වෙලාවෙම එතකොට අර ඒ සංකේත පිටිපස්සේ දුවන්න යන්නේ නැහැ. සංකේත වලට දොස් කියන්නේත් නැහැ. මොකද එතෙන් එනකන් උදව් කරානේ. ඉතින් ඒ ඕකප්පන සද්ධාව ආවට පස්සේ ඒ ඕකප්පන සද්ධාව ඇත්තටම කියනවනම් සද්ධා ඉන්ද්‍රිය මට්ටමේ තමයි සිද්ධ වෙන්නේ. ওই සද්ධාව කියන එක ප්‍රතිස් බෝධිපාක්ෂික ධර්ම වල විවිධ තැන්වල සාකච්ඡා වෙනවා. මේ අත 이르දිපාදවල ඡන්ද විරිය චිත්ත මීමන්තා කියනකොට චිත්ත ශක්තියේ ඉන්න උතන සද්ධාවේ තමයි. ඊට පස්සේ සද්ධා ඉන්ද්‍රිය, ඊට පස්සේ සද්ධා බලය. ඉතින් ඉන්ද්‍රිය මට්ටමේදී එයාට තේරෙන්න පටන් ගන්නවා මේ මම මෙතෙක් කරලා ගත්ත අත්දැකීමේ මේ තැන්වල යෙදෙව්වොත් නම් මට දැන් හොඳටම ෂුවර් මට මේ වැඩේ කරගෙන යන්න බෑ. සමහර ලාට මට හරියන්නේ නැහැ. මගේ බලාපොරොත්තු සුන් වෙනවා. ඒ වුණාට මම මේ නැවතත් ආයෙසරයක් හරියට ගියොත් මට කරන්න පුළුවන් වේය කියන ඒ මූලික හැකියාව මගෙන් නැති වෙලා නැති බව දන්නවා. කියන්නේ සද්ධා වැටෙනවා ආයෙ නැගිටවා ගන්න පුළුවන්. සද්ධා ඉන්ද්‍රිය කිනකින් අදහස් කරන්නේ ඒකලා තුල විරිය සති සමාධි ප්‍රඥා කියන හතරම විනාශ වෙලා ගියත් ඇදහිල්ල කැඩෙන්නේ නැහැ. මට ආයෙත් එක හදා ගන්න පුළුවන් කියලා හිතනවා. අන්නේ සද්ධාව තමයි සද්ධා බලයක් බවට පත් වෙන්නේ. ලෝකයා චෝදනා කරත් මට චෝදනා කරත් ඉස්සර තිබුණු අර මේ ප්‍රසාද සද්ධාව දැම්මයි ළඟ නැහැ කියලා සැලෙන්නේ නැහැ. ඒක නෙවෙයිනේ ඕන කරන්නේ. ඕනේ කරන්නේ ප්‍රායෝගික දෙයක්. ඕකප්පන සද්ධාවක්. ඉතින් ඕකප්පන සද්ධාවෙන් ගිහිල්ලා සද්ධා බලයක් වුණාට පස්සේ ඒ කෙනාට කොයි තැන හිටියත් කොයි චිත්තක්ෂණයක හිටියත් සෙනගක් එක්ක හිටියත් තනියම හිටියත් මම දැන් මෙතන කියන එක පූජනීය ස්ථානයක්. ඒක යාගෙන් ගන්න කාටවත් බෑ. මරණ මොහොතේදීත් බෑ. අම්මා මලත් බෑ. කෙටකිනි ගත්තත් බෑ. ඒක නිසා යාට තේරෙනවා මේ වර්තමාන චිත්තක්ෂණය කියන එක ක්ෂණ සම්පත්තියක් බවට පත් කරගන්න පුළුවන් කියලා. මොකද කාටවත් බෑ මගෙන් මේ මම දැන් මෙතන කියන එක අයින් කරන්න. ඒ කියන්නේ මේ අහිංසකකම ජන්ම දායාදයක්. අනිත් එක ඒ වගේ මේක දෙන්නත් බෑ. ඔය කාට කිව්වත්
ඒගොල්ලෝ ගෙජ්ජි හොල්ලන දැනකට බඳින්න නම් පුළුවන්, ෂඩ්වර්ණ කොඩියට බඳින්න පුළුවන්, සුවඳ දුම් වලට බඳින්න පුළුවන්, වශී චිත්ත වසඟ සුවඳ දූපෙට බඳින්න පුළුවන්. හැබැයි මේ මම දැන් මෙතන කියන එකට බලන්න ඕක කරන්න දීලා. ඒ නිසා සතිපාසලේ අපි ඉගෙන ගත්ත පාඩමක් තමයි අපි යම් ප්‍රමාණයක මේක දන්නවා කියලා හිතලා කතා කරනවා කියලා හිතමු ආඩම්බරෙන් කොව්. නමුත් කාට හරි මේ මම දැන් මෙතන කියන එක ඒත්තු කරලා දෙන්න බලන්න. උත්සාහ කරන්න බෑ. කොච්චර අමාරුද කියලා මේ මිනිසු මේ කොඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලන හැටි මේ වැඩේට. ඒකට ඒක තීරුම් කරලා දුන්නාට පස්සේ එතනම ඒ මාසෙට තේරෙනවානේ දැන් ඉතින් වැඩේ හරිනේ කියලා. එතකොට මේ තීරුම් කරලා දෙන කෙනාට ලැබෙන සතුට කිසිම උපකරණයක් නැහැ, කිසිම ජප මන්ත්‍රයක් නැහැ. ඔක තියෙන්නේ මේ මම දැන් මෙතන කියන එකේ මේ මිනිස්සයා දැන් එතකොට ඒ කියලා දෙන කෙනා කොච්චර අදහන්න වෙනවද කියලා හිතන්න. මොකද එයා හිතාන හිටියේ මේක ගණ්ඩ දඹදිව යන්න ඕනේ, 4 ස්ථාන වන්දනා කරලා තියෙන්න ඕනේ, අරක ඕනේ මේක ඕනේ කියලා ඒ හදලා දීපු ලයිස්ට්ුවක් තියෙනවා අපි ගාව. අනේ ඔක්කොම වැරදි නෑ. ඒක හොඳයි පෘථජ්ජනෙයින්ට. නමුත් මම යන්න හදනේ සීක බල වෙන්නයි. සීක බලදී සද්ධා බලයක් ගන්නයි. ඒකට මම දන්නවා මොනව නැතත්. ඇත්තට මේ නැති එක හරිම ලාභයි. ඒකයි අරමුණත් ගෙවිලා යනවා. Tamange කයත් ගෙවිලා යනවා. එහෙම නැත්නම් ඕලාරික අත්පත්ලාභේ සංඥාමය අත්පත්ලාභයකට මාරු වෙනවා. මේ කියන්නේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙනවා. හැබැයි ඕලාරික අත්පත්ලාභේ ඉන්නකම් කවදාකවත් සංඥාමය අත්පත්ලාභයකට යන්න බෑ. සංඥාමය අත්පත්ලාභේ අන්තිමට අරූපී අත්පත්ලාභයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට එන්නේ ඒ අර ප්‍රතිස්ථාපනය කරපු එකේ තියෙන කල් මේක අත්දකින්න බෑ. ඒතර යාට තේිනවා මගේ හැවහලනවා වගේ, සද්ධාවේ හැවහලනවා වගේ මොකද්දෝ වෙනසක් ඇති වෙනවා. ඒ නිසා මේක බල මට්ටමට යනකොටම සද්ධා බලයෙන්ම යාට තේරෙන පටන් ගන්නවා මේක නිකන් ඉලෙක්ට්‍රික් ඉම්ප්‍රොම්ප්ටු එන්න පටන් ගන්නවා. ගැහුව මේක නම් ෂුවර්. ඒක තේරෙන්නේ අතරම තව කෙනෙකුට හේතු ගන්නවට පස්සේ. ඒ නිසා සතිපාසලේ අපිට ලොකු පිම්මක් හම්බුණා. මේ තව එක්කෙනෙකුට මේක කියලා දුන්නා නම් එහෙම නැත්නම් තව කෙනෙක් අල්ලගෙන හිටපු සද්දාව නැති කෙරුවා නම් තරහ වෙන්න එපා එහෙම කිව්වට. ඒකල්ල මේ මම දැන් මෙතන කියන සද්දාවට ගියා නම් එයාට එතනදීම ලැබෙන වෙනස ඒක බෝවෙන ලෙඩක් කියන එකයි ලොකු සාංශ කිව්වේ. ඒක සංක්‍රමණික රෝගයක්. ඔය උඹ අල්ලගෙන ඉන්න ඔක්කොම හොඳයි. හැබැයි ඔය අතහැරලා බලපන් ඔයිට වැඩි ලොකු දෙයක් උඹට හම්බ වෙනවා. මම දැන් මෙතන. ඉතින් ඒක නිසා ඒක උත්සාහ කරන්න. උත්සාහ කළේවලා තමයි ළඟ තියෙන එක උරගාලා බලන්න අද්දොර ප්‍රත්‍යක්ෂව ඒකල බලන්න මැරෙන්න ඉස්සෙල්ලා කාට හරි එක්කෙනෙකුට ඕක පුළුවන් නම් කියලා දෙන්න. අනේ එදාට තේරෙනවා අනේ අපි මේ ගැලවිලා තියෙන එක අපිට තේරුම් නැතුනට කොච්චර වටිනවද කියලා. ඉතින් එතකොට තවත් සේවයක් වෙනවනේ. බාහිර සාසනේ කාට හරි පණිවිඩ ගිහිල්ලා තියෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා එහෙම තමයි මේ 2500 මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ළඟට මේක ආවා. හැබැයි අර පරණ පුරුදු දාට මැරෙන්නේ නැතුව පුතඥ සද්ධාවෙන් එකිටට ගිහිල්ලා එපිටට ගිහිල්ලා ඒ සීක බලයක් නැත්නම් සති බලයක් සද්ධා බලයක් ඇති කිරීමට අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට මේ ශනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු